now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. වැඩිම ආසාදිතයින් වාර්තා කරමින් ඊයේ දිනේත් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1923ක්, කොළඹින් ආසාදිතයන් 529ක්. සමස්ත කොවිඩ් මරණ 700ය ඉක්මවයි. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000ක් දිවයිනට. පළවෙනි මාත්‍රා තොගය මේ මොහොතේ ශ්‍රී ලංකාවට ළඟා වුණා. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා රුසියාවෙන් එන්නත් මාත්‍රා මිලියන 13ක් දක්වා අපේ රටට ලැබෙයි කියලා. කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 9ක් අද උදෑසන සිට හුදෙකලා කෙරේ. කොවිඩ් හමුවේ වෙළඳ පොලක් සොයන එළවලු ගොවීන්. අපි දුප්පත් මිනිසුනි, රජයට බැරිද මේකෙන් ගොවියට මොන හරි සිතස්සාන්තියක් කරන්න? 2020 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද. COVID-19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද පෙරවරුවේ සිට දිස්ත්‍රික්ක 5ක තවත් ග්‍රාම නිලධාරී වසම් 9ක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව දිස්ත්‍රික්ක 13කට අයත් ග්‍රාම නිලධාරී වසම් 77ක් මේ වන විට හුදකලා කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 9ක් අද පෙරවරුවේ සිට හුදකලා කිරීමට තීරණය කළ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී වසම අද පෙරවරුවේ සිට හුදකලා කෙරුණා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්බුවල ග්‍රාම නිලධාරී වසමද අද පෙරවරුවේ සිට හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. බෝම්බුවල ප්‍රදේශය එලෙස හුදකලා කෙරුණද එහි ජනජීවිතය සාමාන්‍ය පරිදි සිදුවන ආකාරය අපට දැකගත හැකි වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දනිය පල්ලියපොටමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරී වසම් දෙකද අද පෙරවරුවේ සිට හුදකලා කෙරුණා. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර සහ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ද අද පෙරවරුවේ සිට හුදකලා කිරීමට පියවර ගැනුණා. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ටර් සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩයිස් වත්ත ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශවලින් COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතින් 19 දෙනෙකු හමුවීම හේතුවෙන් එම ප්‍රදේශ හුදකලා කළ බවයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේ. මේ අතර පවතින වාතාවරණය හමුවේ මධ්‍යම කඳුකරේ රිකිල්ල ගස්කඩ පදිය පැලැල්ල සහ හංගුරන් කෙත යන නගරවල වෙළඳ සෙල් 480ක් පමණ වසා දමා ඇති බව අප වාර්තාකරු පැවසුවා. මේ අතර දැනට හුදකලා කර ඇති අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ තල්ගස්ගොඩ සහ ගොඩහේන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව අතුරු මාර්ග ඔස්සේ පිටතට පැමිණෙන බවට තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරීවරයා චෝදනා කළා. මිනිස්සු පයින්නවා පාරට මේ අපි කොච්චර දේවල් කරත් මිනිස්සු පාරට පැනලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න යනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ හුදකලා නොකළ ප්‍රදේශවල ජනතාවද හැකි තාක් සිය ගමන් සීමා කළ යුතු බවයි. මුව ආවරණ නොපැළඳින සහ නිරෝධායන නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් 5075 දෙනෙකු අත්අඩංගුවටගෙන 5000කට එරෙහිව නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඊයේ දිනය තුළද නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 218 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. COVID-19 වෛරසය පැතිර යාම හමුවේ එය පාලනය කිරීම සඳහා සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ ගෙන ඇති පියවර අතර සෞඛ්‍ය උපදෙස්මාලාව ඉතා වැදගත් වනවා. ඊට අවනත නොවන නිරෝධායන නීති උල්ලංඝනය කරන මුව ආවරණ නොපැළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම උපදෙස් සහ අවවාද ලබා දීම සඳහා මෙවන විට දිවයින පුරාම මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව COVID-19 වෛරසයේ අවධානම සහ එය පාලනය කිරීමට ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන ස්ටිකර් සහ දැන්වීම් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනද ක්‍රියාත්මකයි. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වුවද එය නොතකා නීති උල්ලංඝනය කරමින් ඇතැම් ප්‍රදේශවල ජනතාව හැසිරෙන ආකාරය අදත් අපට දැකගත හැකි වුණා. මේ හෝමාගම නගරයට පිවිසෙන ඇතැම් ජනතාව සහ වෙළඳ ව්‍යාපාරිකින්ද සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන ආකාරයයි.
දැන් තීරුම් කරලා දෙන්න ඕනේ මෙහාට එන මාස්ක් එක දාගෙන ඉන්න කියලා මාස්ක් එක ගලවන්නත් එපා කියලා. සෙන්සයිසර් එක කොහොමද කරේ අයි කරගන්න ඕනේ. ඒ විදිහට මේක කරලා මෙතන ගහ ගන්න ඕනේ. ඉති ගොඩක් ගහ ගන්න. දෙල්ලමෙන් ගන්න එපා දැන් තේරෙනවද කියන්නේ හැමදාම ඔයගොල්ලෝ ඉස්සරහ මාර්ගයෙන් හැමදේම දැනුවත් කරනවානේ. මේ සම්බන්ධයෙන් තේරෙනවද කියන්නේ දැන් මේක දැන් ප්‍රශ්නේ දුරදිය කියලා තියෙන්නේ ඔයගොල්ලෝ බස් අතර යුතුරු මේ පොන්දොස්තර මාත්‍ර විදිහට මීට වඩා වගකීම වැඩ ගන්න ඕනේ. එමින්ම පාදුක්ක මීගොඩ ඇතුළු නගර රසකම ජනතාව දැනුවත් කිරීම අවවාද කිරීමේ වැඩසටහන් පොලිසිය මගින් අදත් ක්‍රියාත්මක කළා. මේක බෙදලා මේ රට විනාශ කරන්න එපා පොඩ්ඩක් කල්පනා කරන්න. අපේ තියෙන තත්ත්වය දැන් ඔබ තුනේ දන්නවනේ. කරුණා කරලා මාක්ස් එක බලන්න. අර මාත්‍යත් ඒවා. එමෙන්ම මඩකලපුව කාතන්කුඩිය පොලිස් බල ප්‍රදේශයේ සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින පුද්ගලයන් සොයා මෙහෙයුමක්ද ආරම්භ කරනු ලැබුවා. අම්පාර උහන නගරයට පැමිණ සිටි ජනතාව දැනුවත් කිරීමට සහ මුව ආවරණ නොපළඳින පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනද උහන පොලිසිය මගින් ආරම්භ කර තිබෙනවා. හැටන් නගරය කේන්ද්‍ර කරගෙන අදත් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් හැටන් පොලිසිය මගින් ආරම්භ කළා. මේ අතර මුව ආවරණ නොපළඳින නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා තවත් ප්‍රදේශ රැසකදීම පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. පසුගිය පැය 24 කාලය තුල නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 218 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුල අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 5075ක් පමණ වෙනවා. මෙයින් 5000කට පමණ මේ වන විටත් අඩු පවරා තිබෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම අපි නිලැඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මේ සඳහා යොදවනවා. ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක හිටියත් ඒ වගේම ඔබ කුමන ප්‍රදේශයක සංචාරය කළත් සෑම විටම මුහුණු ආවරණ පළඳින්න දුරස්ථභාවයේ තබා ගැනීමට කටයුතු කරන්න. මෙවැනි වරදකට වරදකරුවන පුද්ගලයෙකුට අධිකරණය මගින් මාස 6ක සිර දඬුවමක් සහ රුපියල් දසදහසක දඩයක් නියම කිරීමේ හැකියාවක් තිබෙනවා. කොවිඩ් ආසාදිතින් පිළිබඳව දත්ත ලබා ගැනීම දත්ත විශ්ලේෂණය සහ පුරෝකථනය කිරීමේදී අඩුපාඩුවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. මේ අතර කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමේ ප්‍රමාදයන් සහ ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම රෝගීන් වාර්තා වීමේ අවධානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සභාපති උපුල් රුහණ මහතා ප්‍රකාශ කළා. ඔවුන් මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රී මහජන සේවය පිණිසයි වැඩසටහනට සහභාගී වෙමින්. ලැබෙන වාර්තාවලට අනුව තොරතුරුවලට අනුව දිස්ත්‍රික්කවල තත්ත්වය මොන වගේද? පැතිරීමේ වේගය සහ රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම අනිත් පැත්තෙන් සෞඛ්‍යකාර්ය මණ්ඩලයේ අඩපණ වීම කියන කාරණා තුන ඉතාමත් වැදගත් සුවිශේෂී කාරණා තුනක් මේ මොහොතේ. මේ කාරණා තුනත් එක්ක අපි දැඩි අවදානම් තත්වයක තමයි ඉන්නේ. ලංකාවේ කිසිම ප්‍රදේශයක මේ මොහොතේ රෝගීන් වාර්තා නොවුනට හෙට උදේ රෝගීන් වාර්තා වෙන්නේ නැහැ කියලා අපිට තහවුරුවක් ගන්න බෑ. දැනට අපිට ලංකාවේ කිසිම ප්‍රදේශයක් අවදානම් නොවන ප්‍රදේශයක් විදිහට හඳුන්වා දීමේ හැකියාව නැහැ. අපි මේ දැන් අපි ඇත්තටම වසංගත වේදීයව ගත්තාම දින 10කින් පස්සේ නම් රෝග ලක්ෂණ එන්නේ. එතකොට අපිට දැන් මේ අපි තාමත් ගෙවන් ඉන්නේ අර සඳහන් කරා වගේම PCR පරීක්ෂණ ප්‍රතිඵල දින අවම වශයෙන් දින 3ක්වත් ප්‍රමාදයි. එතකොට අපි අද 3 වෙනිදා වුණාට අපි 30 වෙනිදා හෝ 30 වෙනිදා ආසන්න ගිය මාස අවසානයේ දත්ත තමයි අපි මේ විශ්ලේෂණය කරන්නේ. රෝගීන් අද වැඩි වුණා. වැඩි අද 1900ක් එනවා කියලා මේ කතාව අපි කියන්න තිබුණේ මීට දින 3කට කලින්. හැබැයි අද තියෙන තත්ත්වය ඔබවත් මමවත් මේ වසංගත වේද විද්‍යාංශයවත් කවුරුත් දන්නේ නැහැ. අද මීට වැඩි රෝගීන් සංඛ්‍යාවක් තියෙනවා මේක වාර්තා වෙන තව දින 3කිට. අපිට ඉදිරි දින කීපය මීටත් වැඩි රෝගීන් වැඩිවීමේ අවදානමක් තියෙනවා. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම මොහොතක පොකුරක් වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. අපිට කොහෙන්වත් මේ වෙනකොට තොරතුරක් ලැබිලා නැහැ. ඔක්සිජන් කොච්චරක් ඕන වෙනවද? නැත්තම් ඔක්සිජන් ඕන වෙන රෝගීන් සංඛ්‍යාව කීයද? ආසන්න වශයෙන් ප්‍රතිශතයක්. එහෙම නැත්තම් අපිට දැඩි සත්කාරයක සඳහා ඇඳන් කීයක් ඕනද? කවුරුත් මේ ගැන කතා වෙන්නේ නැහැ. දැන් ඇඳන් ඕනේ. ඒක පිළිගන්නවා. ඒක සාමාන්‍ය මිනිසෙකුට තේරෙනවා. හැබැයි මේ වෙලාවේ ඇඳන් කීයක් ඕනේ? ලබන මාස වෙනකොට ඇඳන් කීයක් ඕනේද? ඊළඟ මාස වෙනකොට ඇඳන් කීයක් ඕනේද? මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ගන්න බැරි වෙලා තියෙනවා අපි.
ඇයි බැරි වෙලා තියෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මෙහි දත්ත ලබා ගැනීම, මේ දත්ත විශ්ලේෂණය කිරීම සහ පුරවකථනයන් කිරීමේ ලොකු අඩුපාඩුවක් අපි දකිනවා. ඊයේ රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයකට පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගවල ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වුණා. ඊයේ ඇදහැළුණු දහරානිපාත වර්ෂාව හේතුවෙන් රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ මාදම්පේ කහවත්ත පතාවැන්න යන නගර මෙලෙස ජලයෙන් යට වුණා. පැය දෙකකට අධික කාලයක් මෙම තත්ත්වය පැවති අතර ඒ හේතුවෙන් මාර්ගවල ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වුණා. කහවත්ත නාඹුලුව අරුක්මුල්ල වැල්ලදුර යන ප්‍රදේශවල අතුරු මාර්ග කිහිපයකටද පස්කඳු කඩා වැටී තිබූ අතර කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මේ වන විට එම මාර්ගවල පස් ඉවත් කර රථවාහන ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග ඇති වූ ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් අම්බලන්තොට වාදුරුප්ප මෝදර ගම්මානයේ නිවාස 20ක් පමණ මෙලෙස ජලයෙන් යට වුණා. මේ අතර අදත් දිවයිනේ සවස් සහ රාත්‍රී කාලයේදී සබරගමුව මධ්‍යම බස්නාහිර ඌව සහ වයඹ පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල යටියන්තොට ගලිගමුව කෑගල්ල රඹුක්කන හා බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලට නායෑමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. පාරිසරික සුරක්ෂිතතාව සහ තිරසර කෘෂිකර්මය ඉලක්ක කරගනිමින් හරිත ආර්ථිකයක් කරා යනුවෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති විශේෂ ගැසට් පත්‍රිකාව සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. මම දැක්ක විපක්ෂ නායකතුමා කියලා තියෙන එතුමාගේ රජයක් බලයට පත් වුණාට පස්සේ මේ අලි ප්‍රශ්නයට විසඳුම් ලබා දෙනවා කියලා. මම ගරු කතානායකතුමනි කියන්න කැමතියි එතුමලා ආණ්ඩු ගන්න ඕනේ නැහැ. මේ ආණ්ඩු කාලය ඇතුළතම තවත් රජයකට අලි මිනිස් ගැටුම පිළිබඳව කතා කරන්න ඉඩ නොතිය එයට ස්ථිර විසඳුමක් ලබා දීමේ වැඩපිළිවෙල සඳහා වෙනම අමාත්‍යාංශයක් පත් කරමින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් ඒ නිශ්චිත විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවායි කියන එක මම මේ පාර්ලිමේන්තුවේ සඳහන් කරන්න කැමතියි. වසරකට ප්ලාස්ටික් හා පොලිතින් මෙට්‍රික් ටොන් 1,36,000ක් පාවිච්චි කරනවා. මේ වයින් අපි 12,100ක් වගේ ප්‍රමාණයක් තමයි ප්‍රතිචක්‍රීකරණයට ගන්න. අනිත් සියල්ල මේ පරිසරයට එකතු වෙන 7.1ක් කරුණම අනිත් සියලුම මේ ප්ලාස්ටික් සහ පොලිතින් අපේ පරිසරයට එකතු වෙන්නේ මේවා තුලින් දැවැන්ත පරිසර විනාශයක් වෙනවා. මේවා අවුරුදු 100ක් ගියත් අපේ අවුරුදු 100ක් ගියත් මේවා දිරන්නේ නැති බව ඔබතුමා හොඳටම දන්නවා. ඒ නිසාම අපි දැන් මේකට මේ අධෛර්ය කිරීම සඳහා ප්ලාස්ටික් පොලිතින් පාවිච්චි අධෛර්ය කිරීම සඳහා අපි තවත් අවශ්‍ය ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියෙනවා. මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රකාශනය ගැන අපිට විවාදයක් ඕන. තුන්වෙනි කාර්යාව රිෂාඩ් බතුටින් මැතිතුමාව ඔබතුමා අද ගේනවා කියලා පාර්ලිමේන්තුවට. නමුත් රිෂාඩ් මැතිතුමාගේ දයාබර භාර්යාව කතා කරුවාම කිව්වලු ඔබතුමා අවසර දීලා නැහැ කියලා. නෑ නෑ. ශ්‍රේෂ්ඨ නිලධාරිගේ ලියුමට ගේන්න බෑ කිව්වලු. කතානායකතුමාගේ අස්සම තියෙන්න ඕන කිව්වලු. ඉතින් මේක ගැන ඔබතුමා හොයලා බලලා දුරකථනයේ කතා කරලා හරි එතුමා ගෙන්නන්න ඔබතුමා පොරොන්දු වුණානේ පක්ෂ කාර්යාලයේ ඔබතුමා එකපයි පොරොන්දු වුණා. ඔබතුමාට අපි දොස් කියන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ අස්සර ඕනලු. 2021 අප්‍රේල් 5 වෙනිදා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරපු ගැසට් එකක් තියෙනවා. ඒ ගැසට් එකේ නම්බරේ තමයි අංක 22 ඇලයිරක් 13. ඒකේ තියෙන්නේ කටුපොල් ආනයන නැවැත්වීම සඳහා. තව ගැසට් එකක් තියෙනවා. ඒක ගහලා තියෙන්නේ අප්‍රේල් මාසේ 5 වෙනි සඳුදා. එදාමයි ඒකේ නම්බරේ ඒ නම්බරේමයි 22 ඇලයිරක් 13. හැබැයි ඒ ගැසට් එක අර ගැසට් එකට වඩා වෙනස්. මේ දෙවෙනි ගැසට් එකේ තියෙනවා අර කටුපොල් ආනයනය තහනම් කිරීමට අමතරව මේ වගා කරලා තියෙන පාම් ඔයිල් ගස් ගලවන්න ඕන කියලා. දැන් මේක පාම් ඔයිල් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ගරු කතානායකතුමා. මේ ගරු පාර්ලිමේන්තුවේ තමයි අපි නීතිය සම්පාදනය කරන්නේ. එතකොට කොහොමද මම මේක සභාගත කරන්නම් එක දවසේ එක ගැසට් නම්බරේ යටතේ මේ ගැසට් එක ඇතුලේ කාරණා වෙනස් වෙන්නේ. කවුද මේක කරේ? එන්නත් මාත්‍රා මෙරටට ලබා ගැනීමේදී මූල්‍යමය තත්ත්වය බාධාවක්ව පවතින බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කේලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මේ අතර එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් අද කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද අදහස් පළ කළා. තාම ඈතකදී
ડોક્ટર සුදත් සමරවීර කිව්වා මේ එන්නත් මිශ්‍ර කරලා ලබා දෙන්න පරීක්ෂණයක් පවත්වනවා කියලා. අතරම මේ එන්නත ලබා දෙන අවස්ථාවේදී ඉන්දියාවේ මේ එන්නත නිෂ්පාදනය කරන Serum Institute of India කියන ආයතනයේ තත්වයක් ඉන්දියාවේ තත්වයක් සම්පූර්ණ වෙනස් මට්ටමක තිබුණේ. ඒ වුන් බොහොම පැහැදිලිව පොරොන්දු වෙලා තිබුණා අපිට දෙවන මාත්‍ර අවස්ථා අවශ්‍ය එන්නත් ප්‍රමාණය සම්පූර්ණ ලබා දෙනවා කියන කාරණය. දැනට ඒ වුණාට අපි කතා කරපු ආකාරයට 3,45,000ක ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. ඒ කොටසට අමතරව මෙම කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන අතිරික්තයක් තිබෙන සමහර රටවල් කීපයක් දැනට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් රටවල් සමග සාකච්ඡා කරමින් තිබෙනවා ක්ෂණික මිලදී ගැනීමක් හැටියට එම ප්‍රමාණය ලබා ගැනීමට හැකියාව තිබෙනවාද කියන කාරණය පිළිබඳව සහ දෙවනුව මේ තත්ත්වය ලෝක තත්ත්වයක් බවට පරිවර්තනය වෙලා තිබෙන නිසා මෙම එන්නත් හිගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයත් අවධානය යොමු කරමින් කටයුතු කරන නිසා තමයි නූන්නේ පරීක්ෂණය කරන්නේ පළවෙනි මාත්‍රාව එක වර්ගයකිනුත් දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකිනුත් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද කියන කාරණය පිළිබඳව ඔවුන් පරීක්ෂණ කරනවා. ඉතින් අපි මේ තත්ත්වයන් දෙක පිළිබඳව පසුබිමක් කරනවා. ඒ තත්ත්වයන් එක්ක වර්ධනය වන තත්ත්වයන් එක්ක අපි විශ්වාස කරනවා කිසියම් පිළියමක් ප්‍රතිකාරයක් මේ සහ ලබා ගැනීමට පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඒකටම එක්කාසු කරන්නට ඕනේ මේ මතවාදයක් ගෙනියනවා මේ ගැන ලබා ගැනීමට යම් කිසි විදිහේ ආර්ථිකය එහෙම නැත්නම් මුදල් වල එහෙම කිසිම ප්‍රශ්නයක් කිසිම අවස්ථාවක අපිට නැහැ කියන එක දැඩි ලෙස ඉතාමත්ම ප්‍රබලව ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රායෝගික තියෙන ප්‍රශ්න සහ ඇතිබලා තියෙන දිනපතා දෙවනස් වෙමින් පවතින ස්වභාවයන් වලට මුහුණ දෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ජන 13මාරක් එන්න තියෙනවා. සෑම සිකුරාදාම මෙතනින් පසුව ලක්ෂය ගානේ අපි බලාපොරොත්තු වෙනවා. නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මේකේ ජීව කාලය තියෙන්නේ මාස 6යි. ඒකත් සැලසුම් කරගන්නට ඕනේ. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. This is Live at 12. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි මේ අවධානය. කොවිඩ් මර්ධනය සඳහා රුසියාවෙන් ආනයනය කළ ස්පුට්නික් V පළමු එන්නත් මාත්‍රාතොගය අද දිවයිනට රැගෙන ආවා. මේ අතර COVID-19 ආසාදිතින් දිනක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තා කරමින් ආසාදිතින් 1923 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙරටින් වාර්තා වූ ආසාදිත මරණ සංඛ්‍යාවද ඊයේ 700යේ සීමාව ඉක්මවා ගියා. COVID-19 මර්ධනය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V පළමු එන්නත් මාත්‍රාතොගය අද අලියුම මෙරටට රැගෙන ආවා. මාත්‍රා 15,000කින් සමන්විත එම එන්නත් තොගය නිල වශයෙන් මෙරටට බහරගෙන ලැබුවේ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතායි. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා රුසියාවෙන් එන්නත් මාත්‍රා මිලියන 13ක් දක්වා අපේ රටට ලැබෙයි කියලා. ඉදිරියේදී අපි පයිස එන්නතත් අපේ රටට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවට මේ මාසය තුර ලක්ෂ 6කුත් ඊළඟට ලක්ෂ 8කුත් එතෙන් සිට මිලියන 1.2 බැගින් ඉතුරු මාස කිහිපය තුළ ලංකාවට මෙම එන්නත ලබා දීම සඳහා අපි ගිවිසුම අත්සන් කරලා තියෙනවා. එතකොට මේ ගිවිසුම් ප්‍රකාර මේ එන්නත ලංකාවට ලැබුණාම මම හිතන හැටියට අපේ රටේ මේ පැතිරී යන වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට ඒක ලොකු රුකුලක් වෙනවා. අනතුරුව එන්නත් මාත්‍රාතොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රැගෙන ආවා. දැනට මෙරට තුළ භාවිතයට ගැනෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතට අමතරව හදිසි භාවිතය සඳහායි මෙම ස්පුට්නික් V එන්නතට අනුමැතිය හිමිව ඇත්තේ. ස්පුට්නික් එන්නත අපිට ලැබුණේ පළවෙනි තොගේ වශයෙන් 15,000ක් මාත්‍රා පමණයි. ඉන් අනතුරුව කොටස් වශයෙන් මේ එන්නත් මාත්‍රා අපිට ලැබීමට නියමිතව තියෙනවා. ඒ එන්නත් ලැබෙන ආකාරය අනුව අපි හඳුනා ගන්නා ප්‍රජාව සහ ජන කණ්ඩායම් වලට මේ එන්නත දිගින් දිගටම ලබා දීම අපි සිදු කරනවා. ඒ ආරම්භය මේ සතියේදී අපි ආරම්භ කිරීමට සැලසුම් කර තියෙනවා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම ක්‍රියාත්මක වන අතර ඊයේ දිනේ පමණක් පුද්ගලයන් 23,135 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විට දෙවන මාත්‍රාව ලබා දී ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 1,17,571ක්. මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 700ේ සීමාව ඉක්මවා ගියේ ඊයේ වාර්තා වූ ආසාදිත මරණ 13ක් සමගයි. ඉන් මරණ 11ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ඒ දිවුලපිටිය පදිංචිව සිටි 44 හැවිරිදි කාන්තාවක්, ජයල පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, මිගම පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලෙක්, බොරැල්ල පදිංචිව සිටි 22 හැවිරිදි පුද්ගලෙක්, මෝදර පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්,
නිට්ටඹුව පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙක්, පානදුර පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවක්, බුලත් සිංහල පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවක්, ගම්පහ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, මාලබේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙක් සහ 82 හැවිරිදි කාන්තාවක්. මීට අමතරව මාවිල්මඩ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක් සහ නුවරඑළියේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක්ද මිය ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 709ක්. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 1923 දෙනාගෙන් 10 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින්. සෙසු ආසාදිතයන් 1913 දෙනා අලුත් අවුරුදු පොකුර ආශ්‍රිතව වාර්තා වී තිබෙනවා. දිස්ත්‍රික්ක 24ක් ආශ්‍රිතව වාර්තා වී ඇති මෙම ආසාදිතයන්ගෙන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 529ක්. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ පිළියන්දලින් වන අතර එම සංඛ්‍යාව 60ක්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36124ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 264 දෙනෙක් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 8450 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කෙන් ඊයේ ආසාදිතයන් 232 දෙනෙකු වාර්තා වීමත් සමග එම දිස්ත්‍රික්කෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21182ක්. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 154ක්, කුරුණෑගලින් ආසාදිතයන් 122 දෙනෙක් වාර්තා වුණා. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් 113676 දෙනාගෙන් 98209 දෙනෙකු සුවය ලබා තිබෙනවා. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 14758ක්. හලාවත සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. රත්නපුර ඇලපාත දඹුල්විටිය ප්‍රදේශයේ ආසාදිතයන් 28 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ පසුගිය 28 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි. මොරටුව මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සේවකින් 10 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඒ අනුව උන්ගේ පවුල්වල සමාජිකයින් ඇතුළු 50 දෙනෙකු ගෘහස්ත නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකුටද COVID-19 ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 30 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. දඹුල්ල තොග වෙළඳසැල් රැසක් වසා දැමීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. ඒ ප්‍රදේශයේ පවතින COVID-19 ආසාදිතයන්ගේ වර්ධනයත් සමගයි. ඊයේත් අපිට තොග කඩවලින් අපි 218ක් කරා PCR පළවෙනිදා රාත්‍රියේ. ඒකෙන් 45 දෙනෙක් වාර්තා වුණා. ඒකට ඒ අනුව 60කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා නිවෙස්වල ප්‍රතිකාර සඳහා යවා ගන්න අපිට ඉඩ කඩ නැතුව. රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඒ ඊයේ සහ පෙරේදා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි. මෙම ආසාදිතයින් රෝහල් ගත කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති හේයින් ශිෂ්‍ය නේවාසිකාගාරවල රඳවාගෙන ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කරන බවයි මෙහින්තලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයේ පැවසුවේ. මෙම ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයින් 250 දෙනෙකුට අධික පිරිසක් නේවාසිකාගාර තුලම නිරෝධායනයට යොමු කර තිබෙනවා. පානදුර පරන්ත ළමා පුහුණු හා උපදේශන ජාතික සේවා මධ්‍යස්ථානය හා පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අද බහර දුන්නා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ මැදිහත් වීමෙන්. මේ අතර ගම්පහ වැරැල්ලවත්ත දැනට වසා දමා ඇති කර්මාන්ත ශාලාවක් සංවර්ධනය කර ඇඳන් 2000කින් යුත් තාවකාලික රෝහලක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. රුපියල් මිලියන 10ක් වැය කරමින් එහි සංවර්ධන කටයුතු සිදු කරන්නේ නාවික හමුදාව මගින්. ලයිව් ඇට් 12 අදට අවසන්. ඔබට සුබ දවසක්.